මතක් කළ පරිදි අපි අද මේ ආරම්භ කරන්නේ ආර්ය පරිශ්‍රණය හෙවත් ධර්ම සංഭാෂණය අන්තර්ජාල ධර්ම සංഭാෂණය කියන ස්කයිප් එක හරහා කරන ධර්ම සාකච්ඡාව. ඉතින් නිසා මම මුලින්ම හැම දිනාටම තෙරුවන් සරණේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම හිතන්නේ දැන් ගොඩක් අය අපගේ මේ වැඩසටහන ගැන විස්තර දැනගත්තා ඊමේල් වගේ දේවල් වලින්. ඒ නිසා අපි මුලින්ම සිදු කරන්න යන්නේ පංචශීලය සමාදන් කරවීම. ඒ නිසා කවුරුත් සාදුකාරය තුන් වාරයක් සාදුකාරයක් පවත්වලා নমස්කාරය කියන පන්සිල්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කාම හේතු කාම නිදානං කාමාධිකරණං සම්පජාන මුසා භාසන්ති කාරුණික පින්වත්නි මම හිතන්නේ මෙතන මේ සාකච්ඡාවට සම්බන්ධ වන හැමදෙනාම මේ සූත්‍රය සිංහලෙන් කියවුවා කියලා. එහෙම කියවලා තිබුණාම තමයි පහසුවක් තියෙන්නේ. මේ සූත්‍රේ නම අත්තකරණ සූත්‍රය. මම හිතන්නේ කවුරු හරි කෙනෙක්ගේ මයික් එක මියුට් කරලා නැහැ. මම හිතන්නේ රත්නසිරි මහත්මයාගේද කොහොමද? බලන්න. හරි. මේ සූත්‍රය සිද්ධ වන්නේ කොසල් රජු එතුමා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආපු අවස්ථාවක වෙච්ච සිද්ධියක්. ඔහු ප්‍රකාශ කරනවා බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා ඒකමන්තා නිසින්නෝකෝ රාජා පසේ නදී කෝසලෝ භගවන්තං ඒතද වූච බුදුහාමුදුරන්ට මේ ආකාරයට කියනවා. ඉද අහම් බන්තේ අත්තකරණේ නිසින්නෝ පස්සාම. අත්තකරණේ කියන්නේ මේ එයාගාවට නඩු විසඳන්න
එක එක කට්ටිය චූදිතයන්ව ගෙනාවම එයා දැකපු දේවල් ටිකක් නේ. මොකද දැක්කේ කත්තිය මහා සාලීපි, බ්‍රාහ්මණ මහා සාලීපි, ගහපති මහා සාලීපි, අඩ්ඩේ මහද්දනේ, මහා භෝගී, පහූත ජාත රූප රජතේ, පහූත විත්තූපකරණේ, පහූත ධන දන්නේ, කාම හේතු, කාම නිදානං, කාමාදිකරණං, සම්පජාන මුසා භාසන්ති. තස්සමයිහං භන්තේ තද හූසි. එතකොට එයා දැක්කා එයා ළඟට විවිධ වැරදි කරලා පැමිණෙන අය මෙන්න මේ කාණ්ඩේ. කත්තිය මහා සාලී බොහොම ශාත්‍රීය රජ පවුල් වල කට්ටිය. ඔබ දන්නවා ඒ කාලේ රාජ්‍යත්වයට ශාත්‍රීය කියන ඒ පිරිස තමයි විශේෂයෙන්ම තෝරාගත්තේ. ඒ අයගේ කට්ටිය ඇවිල්ලා මෙන්න මේ දේ කියනවා. ඒ වගේම බ්‍රාහ්මණ කට්ටිය, බ්‍රාහ්මණ කියන්නේ ඒ සමාජයේ හිටපු බොහොම බලය වැඩි කරගෙන බලය අල්ලගෙන හිටපු පිරිස. රජුරවන්ට අවවාද අනුශාසනා කරපු බ්‍රාහ්මණ අය. ඒ කට්ටියත් වැරද්දට මම ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා. ඒ වගේම ගහපති මහා සාලීපි ගෘහපතියෝ, සල්ලිකාරයෝ, සිටුවරු ඒ වගේ කට්ටිය. අඩ්ඩේ මහද්දනි ගොඩාක් සල්ලි තියන අය. මහා භෝගී, පහූත ජාත රූප රජතේ, කහවණු ආදී ගොඩාක් තියෙන අය. පහූත විත්තූපකරණේ, විවිධ වතු පිටි ආදී දේවල් තිබෙන අය. මේ කට්ටිය කාම හේතු, කාම නිදානං, කාමාදිකරණ. කාමයේ නිසා, කාමයේ හේතුවක් කරගෙන, කාම කාරණා මුල් කරගෙන සම්පජාන මුසා භාසන්ති. උන්ටට බොරු කියනවා. ඒතර විතර මුසා කියන එක පමණක් නෙමෙයි. මුසා කියන්නේ බොරුව කියලා ඔබ කවුරුත් දන්නවා. තව වචනයක් මෙතන සම්බන්ධ කරලා තිබෙනවා. සම්පජාන මුසා. ඔන්න පාලි වචනය මතක තියාගන්න. සම්පජාන මුසා. සම්පජාන මුසා කියන්නේ intentional lying කියන දැනම කියන බොරුව. දැන් අපි සාමාන්‍යයෙන් බොරුව කියන්න එපා කියලා අහලා තියෙනවා. සමහර කට්ටිය දැනුවත්ව බොරු කියනවා වෙන්න පුළුවන්. සමහර කට්ටිය දන්නේ නැතුව බොරු කියනවා වෙන්න පුළුවන්. සමහර කට්ටිය කියන එක දන්නේ නැති වෙන්නත් පුළුවන් නේ. මේ විවිධ දේවල් තිබෙනවා. අපි සාකච්ඡා කරන්න අවශ්‍යයි ඒවා. සම්පජාන මුසා දැන් රජ්ජුරුව කියන බුදුහාමුදුරන්ට මට පේනවා මේ කට්ටිය දැන බොරු කියනවා කුමන කාරණාවක් නිසාද? පංචකාම සම්පත්තිය කියන කාරණාව නිසා. ඒ අයගේ යම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී කාරණා නිසා ඒ කට්ටිය දැනම බොරු කියනවා. ඒ නිසා දැන් මට මෙන්න මෙහෙම අදහසක් ආවා. මොකක්ද? අලන් දානි මේ අත්තකරණේන මේ නඩු ඇහිලි දිහා බලන් ඉන්න එකෙන් මේවට සම්බන්ධ වෙන එකෙන් කිසි වැඩක් නැහැ. අලන් දානි මේ අත්තකරණේ. භද්‍ර මුකෝ දානි අත්තකරණේ න පඤ්ඤායස්සති. මේක විසඳන්න හොඳ මිනිස්සෙක් මට නම් පේන්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ මේ බොරු කියන එක විසඳ ගන්න මට රජපාසලේ නඩුව අහන තැන කෙනෙක් සොඳුරු මිනිස්සෙක් හොයාගන්න නැහැ. භද්‍ර මුකෝ කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නැවත මම කියන්න ඕනේ මේ කියපු කාරණා ටිකම කියන් ගිහිල්ලා උන්වහන්සේ කියන මම අනුමත කරන ඔබ කියන කතාව මේකට හේතුව තමයි ඒගොල්ලෝ කවුරුවක්වත් මේ කාමයේ හේතු කොටගෙන කාමයේ නිදානයක් කරන්නේ. කම් සැපත මුල් කරගෙන කියන බොරු වලින් දිගු කලක් දුක් දුම්නස් වලටපත් වෙනවා කියලා මේ ජීවිතේ සංසාර ගමනේ වෙන බව දන්නේ නැහැ. ඒ නිසා ඒ කට්ටිය එහෙම කියනවා. ඊළඟට අන්තිමට උන්වහන්සේ එක උදාහරණයක් පෙන්නනවා. සාරත්තා කාම භෝගේසු ගිද්ධා කාමේසු මුච්චිතා අතිසාරං බුද්ධಂತಿ මච්ඡා කිපං උද්ධිතා පච්ඡාසං කටුකං හෝති විපාකෝ හිස්ස පාපකෝති. මේ කම් සැපතට දැන් මං අහන්නම්කෝ ඉස්සෙල්ලා ඔබගෙන් ඔබ දැන් කතා කරන්න එපා. ඔබ කල්පනා කරගන්න ප්‍රශ්න අහන්නලාවට අහන්න පුළුවන්. කම් සැපත කියන්නේ මොකක්ද? කම් සැපත කියන්නේ ෂට්කාම සම්පatti. කියන්නේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය ඊළඟට සිතිවිලි. මෙන්න මේ පහ වැරදි ආකාරයට භුක්ති විඳිනකොට ඒ විතර ගැටලුවක් තිබෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ සත්වයන්ට වෙන්නේ සාරත්තා කාම භෝගීසු. මේ කාමයන්හි ගිජු බවට පත් වෙනවා. ග්‍රීඩ් එක නැත්නම් ලෝභයක් ඇති කර ගන්නවා. එතනින් නතර වෙන්නේ
කාමේසු මුච්චිතා මුසපත් වෙනවා. මුසපත් වෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ infatuation කියලා. මුසපත් වෙනවා. දැන් ගිජු වෙලා ගිජු වෙච්ච ගමන්ම වෙන්නේ මුසපත් වෙනවා මේ පංච ෂට්කාමයන්ට. ඊළඟට වෙන ලොකුම ගැටලුව තමයි අතිසාරං බුද්ධන්ති. අතිසාරං කියන්නේ අතිසාරය නෙමෙයි. අතිසාරං කියන්නේ මේ සීමාව. සීමාවනේ බුද්ධන්ති පේන්නේ. දැන් අපි කවුරු හරි කෙනෙක් ෂට්කාමී ගිජු වෙලා ගිජු වෙනකොටම යා මුසපත් වෙනවා. මුසපත් වෙච්ච ගමන්ම සීමාව ලිමිට් එක යාට තේරෙන්නේ නැහැ. හරියට කියනවා නම් උදාහරණයක් උන්වහන්සේ පෙන්වු කරනවා මච්චා කිපං ඕඩ්ඩිතං. මේ මාළුන්ට දාපු මේ ඇමක් වගේ. මාළු ඒක ඇතුළට ලස්සනට යනවා. මාළු ඒකට නිකන් යන්නේ නැහැ. මාළු හිතනවා මේකේ මොකක් හරි තියෙනවා කියලා. හැබැයි ගිහිල්ලා ටිකක් වෙලා ගියයින් පස්සේ තමයි යාලට දුක් විඳින්න සිද්ධ වෙන්නේ. ඒ වගේම අපට අපි හොඳට හිතනවා නම් අපි මෙතනින් ගැලවෙන්න පුළුවන්. මම ඒක කතා කරන්න සාකච්ඡා කරන්න කලින් කොහොමද මොනවද කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඔන්න උන්වහන්සේ පෙන්වු කරනවා මේවයි විපාක කටුක. කාමයේ භුක්ති විඳින්න. හැබැයි ගිජු වෙන්න එපා. එතනින් එහාට ගොඩාක් ප්‍රශ්න ටිකක් අර මේ මං කියපු ප්‍රශ්න ටිකට සම්බන්ධ වෙනවා. ගිජු වෙච්ච ගමන් මුසපත් වෙනවා. සීමාව පේන්නේ නැතු වෙනවා. හොඳයි. දැන් මේක තමයි අපි අද කතා කරන මාතෘකාව. දැන් මේකෙදි මම කැමති ඉස්සෙල්ලම කතා කරන්න කාමය ගැන. දැන් කාමය බුදුරජාණන් වහන්සේට අනුව කාම වර්ග දෙකක් තියෙනවා. මොනවද වර්ග දෙක? කිලේශකාම සහ වත්තුකාම. මොනවද? කිලේශකාම සහ වත්තුකාම. දැන් කිලේශකාම කියන්නේ ෂට් දැන් හයක් කිව්වනේ කාමයන්. රූපය, ඒ කියන්නේ රූප පෙනෙන දේවල් නේද? ඊළඟට ශබ්දය, අහන ලැබෙන දේවල්, ඊළඟට ගන්ධය, ගඳ සුවඳ, ඒ වගේම දිවට හම්බෙන රසය, ඒ වගේම දැන් මේ පහස නේද? ස්පර්ශය, සිතවිලි. එතකොට මේවා කෙරෙහි යම්කිසි කෙනෙකුට මානසික වශයෙන් තිබෙන ඇලීමට අපි කියනවා කිලේශකාම කියලා. තාම ඒවා අයිති කරගෙන නැහැ. දැන් අපි මෙහෙම ඉන්නවා මෙතන ඉඳගෙන. දැන් මෙතන ඉඳගෙන එළියේ ඉන්න කෙනෙක් ගැන කල්පනා කරනවා. එළියේ තිබෙන වස්තුවක් ගැන කල්පනා කරනවා. භෞතික අභෞතික. ඒ වගේම මෙතන ඉඳගෙන ශබ්දයක් ගැන කල්පනා කරනවා. දැන් අර මුල් ටිකත් මනසින්නේ ඒවා ප්‍රොසෙස් වෙන්නේ නේ, ඒවා ක්‍රියාත්මක වෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒවා ඔක්කොම. ඊළඟට මෙතන ඉඳලා සමහරවිට සුවඳක් දැනෙන්න පුළුවන්. ගඳක් දැනෙන්න පුළුවන්. ඒ ගැන අර්ථකථන හදාගන්න. ඒ වගේම දැන් කෑමක් මෙතෙක් කලක් කාපු කෑම සම්බන්ධව නේ. ඒතර කෑම සම්බන්ධව අපට සංඥාවක් පේනවා නේ. ඒ සංඥාව කෙනෙක් හිතන්න පුළුවන් මම එදා ඊයේ මෙන්න මේක කෑවේ අද මේකම කන්න ඕන කියලා. නමුත් ඒක ගන්න බැරි වෙන්න පුළුවන් නේ. අද දැන් මේ කාලේ කොහොමත් කන්න බැරි වෙන්න පුළුවන් නේ. තියෙන ප්‍රශ්නත් තියෙන්නේ නේ. ඒ වගේ සංඥාව අපි හදාගෙන තියෙන්නේ. ඒවා මෙහෙමම වෙන්න ඕන කියලා. එහෙම නොවෙනකොට අපිට බෑ ඒකට මුණ පාන වෙන දෙයකින් ජීවත් වෙන්න. ඊළඟට රස, ඒ වගේම ස්පර්ශය. ඉන්න තැන වෙන්න පුළුවන්, වාඩි වෙන තැන, නිදා ගන්න තැන, පාවිච්චි කරන දේවල් නේ. ඒ සුව පහසුව, සිතවිලි. එතකොට මේවා සම්බන්ධව මානසිකව විතරක් තිබෙන ඇලීමට කිව්වා කිලේශකාම. දැන් අපි ගිහිල්ලා අල්ලගෙන නැහැ මේවා. කිලේශකාම. දැන් එතකොට මේක මේ මට්ටමින් තියාගන්න එක ටිකක් හරි හොඳයි නේද? මේක මේ මට්ටමින් තියාගත්තොත් අපි ටිකක් හරි දැන් මේවා මේ වස්තු අරම අල්ලගන්න ගිහින් නැහැ, හිතේ තමයි ගැටලුවක් තමයි. නමුත් ඒ මට්ටමේ තියෙන. ඊළඟට කෙනෙක් අර දැන් මේ මං කියපු දේවල් ගිජු වෙලා මුසපත් වෙලා සීමාව දන්නේ නැතුව යනවා. එතකොට වෙන්නේ ගොඩක් වෙලාවට අනවශ්‍ය දේවල් අල්ලගන්න පුළුවන්. දැන් මේක වරදවා ගන්න එපා. ඔබට අවශ්‍ය ගැළපෙන දේ ගන්න. ඉතින් කැමති වෙනවා. ඒක ගත්තර කමක් නැහැ. ඔබට ගැළපෙන ප්‍රමාණයට ඔබට ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණයට ඒක අරගන්න පාවිච්චි. හැබැයි ගොඩක් වෙලාවට අපිට එන හැම සිතුවිල්ලක්ම ක්‍රියාත්මක කරන්න ගියොත් අර කිලේශකාමයක්ම ක්‍රියාත්මක කරන්න ගියොත් වත්තුකාමයක් වෙලා අපට සීමාව දැනගන්න නැතුව කිජු වෙලා මුසපත් වෙලා මාළුන්ට වෙන වගේ වැඩක් අපට වෙන්න පුළුවන්. ඒ බලන්න පෞද්ගලික ජීවිතේ ඔබගේ උදාහරණ එක්ක ටිකක් සිහිපත් කරලා බලන්න මේ වෙලාව. ඒක එක පැත්තක් කාමයේ කොටස් දෙකක් තිබෙනවා. ඒ කාම හේතු දෙක නිසා තමයි මේ කට්ටිය මෙතන බොරු කියන්නේ. නිකම් බොරු නෙමෙයි, දැනම බොරු කියන්නේ. ඕක එක පැත්තක්. දෙවෙනි පැත්ත තමයි
මේ බොරුව මුසාව. දැන් ඔබ දන්නවා මුසාවාදා වීරමණී කියලා ඔබ හැමදෙනාම දැන් මේ වෙලාවෙත් සමාදන් වුණා. මම හිතන්නේ සමාදන් වීමට වඩා සිල් අලුත් කරගත්ත කියලා කියන්න ඕන. මොකද දැන් සමාදන් වුණා කිව්වොත් ඊට කලින් සීලයක් තිබ්බේ නෑ වගේනේ නේද? ඒ නිසා සමාදන් වෙලා තියෙන්නේ. දැන් මේක අලුත් වැඩියා කිරීමක් කරේ. සීලය අලුත් කරන රිනිව් කරනවා කියන්නේ. ඒ නිසා සීලය අලුත් කරගත්ත. ඒ කියන්නේ බොරු නොකියගෙන ඉවි. නමුත් තවත් මේවා අලුත් වැඩියා කරගන්න ඕන. දැන් ධර්මයේ බුදුහාමුදුරුවෝ පෙන්වු කරනවා මේ බොරු කීම සහ ආධ්‍යාත්මික ප්‍රතිපදාව අතර අවියෝජනීය සම්බන්ධය. අවියෝජනීය කියන්නේ වෙනස් කරන්න බැරි සම්බන්ධයක් තියෙනවා. දැන් අපේ ජීවිතේ අපි මේ කරන හැම හොඳ වැඩක්ම අපි අපිට අවංක වුණොත් කරගන්න පුළුවන්. එළියට පේන නෙවෙයි අපි අපිට මේ ආධ්‍යාත්මික ප්‍රතිපදාව කරගන්න. එතකොට උන්වහන්සේ පෙන්වු කරනවා මේක සූත්‍රයක මෙන්න උපාලි සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ උපාලි සූත්‍රයේ මෙන්න මෙහෙම උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මේ මුසාවාදී විස්තර කරනවා කොහොමද එකෙන් අයින් වෙන්න ඕන. මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතු මුක්ති. දැන් අපි දන්නවා මේ බොරුව වාචිකව නෙමෙයි බොරුව මුලින්ම වෙන්නේ වාචිකව. අත් වශයෙන්ම මානසිකව වෙන්නේ කෙනෙක් මනසෙන් මේක හදාගෙන වාචිකව සිද්ධ කරනවා. එතකොට පළවෙනි කාරණාව තමයි බොරුවෙන් අයින් වෙනවා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඇත්තටම හැම දෙයකම බොරුව සහ සත්‍යය අඳුනා ගන්නවද? දැන් අපිට ගොඩක් වෙලාවට අපි කරන්නේ මේ බොරු කියන්නේ කියන්නේ මේ සාමාන්‍ය ජීවිතේ නොවිච්ච දෙයක් වුණා වගේ කියනවා. වෙච්ච දේ නොවුණා කියන වගේ දෙයක් තමයි අපි ගොඩක් අයට බොරුව කියන්නේ. බොරුව කියන එක විශාල ඊට වඩා විශාල පසුබිමක් තියෙන දෙයක්. ඒතර අපි අපේ ජීවිතේ කතාබහ, හැසිරීම, සිතීම, පැතීම හැම දේ තුළම අපි බොරුවෙන් අයින් වෙලා තියෙනවා. නැත්නම් අපි අන්ධකාරයකදී සත්‍යයෙන් තොරව අපි කොහොම හරි මෙතන මුලින් කියනවා වාචිකව අපේ බොරුවෙන් අයින් වෙන්න. දෙක සත්‍යවාදී හැම වෙලාවෙම දැන් බොරු කියන්නේ නැහැ කිව්වම තව මොකක් හරි කරන්න ඕනේ. හැම වෙලාවෙම සත්‍ය කතා කරන තැනට වැඩ කරන්න. අඩුතරමින් උත්සාහ ගන්න. දැන් අර කරුණාවන්ත වෙන්න බැරි නම් අඩු ගානේ වැරදි වැඩිවත් නොකර ඉන්න කියලා කියනවා නේද? ඒ වගේ සත්‍ය දැන් බොරු කීමෙන් අයින් වුණාම ප්‍රතිපදාවක් තියෙන පේ මොකක් හරි කරන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න සත්‍ය කතා කරන්න. පොඩි දේවල් ටිකක් තියෙනවා අපි පස්සේ කතා කරමු. ඒක පැරඩොක්සිකල් දේවල් ටිකක්. කියන්නේ දාර්ශනික දේවල් ටිකක් මේ සත්‍ය කතා කරන්න ගියාම වෙන ප්‍රශ්න ටිකක් තෙපෙනවා. අපි ඒවා පස්සේ කතා කරමු. දැනට මූලිකව බුදුහාමුදුරු කියපු දේ ඉගෙන ගමු. හැම වෙලාවෙම තමන් කතා කරන වචන ඒ තුන සත්‍ය ගැබ් වෙනවද කියන තැන හිතේ තියාගෙන අපි කතා කරමු. ඊළඟ සත්‍ය සන්ධෝ හැම වෙලාවෙම සත්‍ය තමන් කතා කරන වචන තුල තිබෙනවද? තමන් දැන් ඔතනදී පරිස්සම් වෙන්න ඕන. දැන් සමහර වෙලාවට අපට වෙන දෙයක් තමයි අපි කතා කරන වචනවල අපි කතා කරන වචනේ තුලම බොරුව තියෙන්න පුළුවන්. ඒ අපි වචන සොයා ගන්න ඕන. මොකද්ද හොඳ වචන? සත්‍ය අපට ගම්‍යමාන කරන්න සත්‍ය නිර්මාණය කරගන්න පුළුවන් වචන මොනවද? දැන් මේකනේ සමහර වචන කතා කරාම කට්ටියට සැක හිතෙන්නේ නේද? සැක හිතෙන්නේ වචන සත්‍යය නෑ. එහෙම වෙනව නේද? දැන් විශේෂයෙන්ම නීතිය පිළිබඳ කටයුතු කරන කෙනෙකුට අපි කියන හැම වචනයක්ම එයාට පුළුවන් ගලප ගන්න. සත්‍යද සත්‍යද කියලා ගොඩක් වෙලාවට. පෙනෙන විදිහට. ඒ කියන්නේ වචනේ වාචික අර්ථයක් තිබෙනවා. අපි ලිටරල් මීනින් කියලා කියන්නේ අපි කෙසේ වෙතත් හැම වචන සත්‍යයේ තිබෙන වචන පාවිච්චි කරන්න උත්සාහ ගමු. තේතෝ කියන්නේ විශ්වසනීය වචන පාවිච්චි කරනවා. ඒකත් හරි වැදගත්. ඒ කියන්නේ අපිට තවත් කෙනෙක් හේතු ගන්නන්න පුළුවන් පැහැදිලි විශ්වසනීය විදියට අපිට කතා කරන්න පුළුවන් නම් හොඳයි. දැන් ඒකත් අපි දැන් මෙතන බලපානවා අපි කතා කරන විදියට. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඕනේ ඔබ කතා කරන විදිය දවසේ කටයුතු කරන විදිය ගෙදර අයත් එක්ක දැන් විශේෂයෙන්ම දැන් ගෙදරට වෙලානේ ගොඩක් අය ඉන්නේ නේද? හැමදාම වගේ. ඒ නිසා අපි කතා කරන දේවල් පොඩ්ඩක් පරිස්සමෙන් කතා කරන්න ඕනේ. මොකද අපි දැන් ඉස්සර වගේ නෙමෙයි නේද? අපට choice එකක් නෑ නේද? ගෙදර අයත් එක්ක ඉන්න වෙලා තිබෙනවා. එහෙම නේද? ඒ හින්දා ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉස්සර අපි වෙලාව හදාගෙන ගෙදර අයත් එක්ක හිටියේ. අපිට අවශ්‍ය වෙලාවට. දැන් choice එකකින් තොරව ගෙදර ඉන්න වෙලා තිබෙනවා. එතකොට මේ කතා බහ පරිස්සම් කරගන්න ඕනේ. පරිස්සම් වෙන්න ඕනේ. නැත්නම් අනිත් එක්කෙනා කොහොම එක ගණිත දන්නේ. ඒ නිසා
මේ කතා කරන වචනවල විශ්වසනීය භාවය අපි හදාගමු හැම වෙලාවෙම අපි උත්සාහ කරමු. බැරි වෙන්න පුළුවන්. නමුත් උත්සාහ කරන්න. ඊළඟට කිව්වා පච්චයිකෝ. පච්චයිකෝ කියන්නේ රිලයබල් කියන එක ඇත්ත වශයෙන්ම ඉංග්‍රීසි. ඒ කියන්නේ අපිට ඒ වචන පාවිච්චි කරාම කෙනෙක්ට ගැටලුවක් නැති වචන. කෙනෙක් අපිට විශ්වාසය සහ කෙනෙක් අනවශ්‍ය ප්‍රශ්නයකට යන්නේ නැති විදිහේ වචන පාවිච්චි කරන්න ඕන. ඒක හරි වැදගත්. දැන් ඒක වෙනවනේ නේද? දැන් රිලයබල් වචන කතා නෙවුනම මිනිස්සු තරහ වෙනවා, මිනිස්සු අනිත් මිනිස්සු අතහැරලා යනවා තවත් මිනිස්සු ගාවට නේද? මොකද මේ කතා කරන වචනේ පදනම පදනම කියලා මේක කියන්නේ පදනම් කරගන්න බෑ. නේ? එහෙනම් පරිස්සමෙන් අර විශ්වාසයක් ඇති වචනේ පාවිච්චි කරනවා. ඒ වගේම විශේෂයෙන්ම යම් කිසි වචනයක් කතා කරාම කෙනෙකුට ඒකට ඉන්න පුළුවන් වචන. ඒකට ගැළපෙලා ඉන්න පුළුවන් වචන පාවිච්චි. ඊළඟට ඊටම වැදගත් දෙයක් කතා කරනවා අවිසංවාදකෝ ලෝකස්ස. අවිසංවාදකෝ කියන්නේ රවට්ටන්න නැති විදිහේ සංවාද ඇති කරගන්න. දැන් මෙන්න මේ ඒ ටික තමයි උන්වහන්සේ කියන්නේ. මුලින් කිව්වා මේ බොරු කියන්නේ නැති එක, සත්‍ය කතා කරන එක, සත්‍ය තමන් කතා කරන හැම වචනයකම තියාගන්න උත්සාහ කරන එක, විශ්වසනීයභාවය, පදනමක් ඇති බව, ඒ වගේම රවට්ටන්න නැති බව. දැන් අපි මේ රවට්ටනවා කියන එකයි බොරු කියන එක අතර තියෙන්නේ වෙන කරන්න බැරි සම්බන්ධයක්. බොරු කියන්නේ රවට්ටන්න නේද? එතකොට මේ දෙක වෙන් කරන්න බෑ. මේ lying and deception කියන දෙක වෙන් කරන්න බෑ අපිට. හැබැයි සමහර කට්ටිය නිකම්ම බොරු කියන්නත් පුළුවන් නේද? දැන් නිකම්ම නිකන් එහෙම බොරු කියන්නත් පුළුවන්. නමුත් ඉතින් අපි කල්පනා කරන්න ඕන අපි බොරුවෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් නම් වචනකින් උනත් ඒක හරි හොඳයි. දැන් අපි මුලින්ම කතා කරමු මා කලින් කිව්වා මේ සත්‍ය හැම වෙලාවෙම කතා කරන්න ගියාම අපිට තිබෙන ප්‍රායෝගික දෙයක් තිබෙනවා. ඒක තමයි අපි සමහර වෙලාවට මේ සත්‍ය කතා කරන්න ගියාම වෙන එක දෙයක් තමයි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ කොහොමද ගැටලු ඇති වෙන්නේ? ඒ සත්‍යයෙන් සිදුවන ප්‍රතිඵලය තුළ තවත් කෙනෙක් තරහ වෙලා ගැටලු ඇති වෙන්න පුළුවන්. මේක බොහොම පරිස්සමෙන් අපි බලන්න ඕනේ. විශේෂයෙන්ම අපි එබඳු දැන් සත්‍යයක් අපි ප්‍රකාශ කරාම ඉන්න දෙන්නේ ගහ ගන්නවා නම් බැන ගන්නවා. ඒගොල්ලෝ දැඩි තැන්වලට යනවා නම් අපි මේ සත්‍යය ටිකක් ප්‍රමාද කරන්න ඕන ඒක ගැළපෙනවා නම්. මොකද අපි මුලින්ම කරන්න ඕන අපි ළඟ ඉන්න අපි හැමදෙනාගේම සුරක්ෂිතභාවය බලන්න ඕන. ඒක වැදගත්. වචනයක සාර්ථකත්වය කියන්න කියලා ප්‍රශ්න ඇති කරගන්න ඕනේ ඉස්සෙල්ලම. ඒක පළවෙනි කාරණාව. එතන අපි ප්‍රඥාවන්ත වෙන්න. විස්ඩම් කියන්නේ ඒකනේ. ඉන්ටෙලිජන්ස් කියන්නේ ඒක දාන එක. නමුත් විස්ඩම් කියන්නේ ඒක නෙමෙයි. විස්ඩම් කියන්නේ ප්‍රඥාව කියන්නේ සුදුසු තැනද මේ මම කතා කරන්නේ. සුදුසු අවස්ථාවල සුදුසු පුද්ගලයාටද මේක කියන්නේ කියන අර ස්මාර්ට් භාවය ඇති කරගන්න ඕන මේ සත්‍ය කතා කරන්න ගියාම. ඔබ බොරු කියන්න එපා. සත්‍ය කියන්නේ නැතුව ඉඳලා බොරු කියන්න එපා. ඔබ උත්සාහ කරන්නේ මේ වෙලාවේ ගැළපෙන විදියට ඒ කාර්යය ඒ අවස්ථාව ගත කරගන්න. හැබැයි පස්සේ කාලෙක ඔබට මේ සත්‍ය කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනක පළවෙනි කාරණා. දෙවෙනි එක තමයි ඩිසෙප්ෂන් අර වංචාව කියන්නේ. දැන් මේක අපට හරිය වැදගත් තැනක්. පින්වත්. මම ඔබට කියන්න කැමතියි ඔබට සුපුරුදු තැන් කීපයක් මේ ගැන. පළවෙනිම තැන කරණීයමෙත්ත සූත්‍රය. මම හිතනවා මෙතන හැම දිනම කරණීයමෙත්ත සූත්‍රය නිරන්තරයෙන්ම සජ්ජායනා කරන කට්ටිය. ඒ සූත්‍රයක තැනක ඔබට මතකද දන්නේ කියනවා න පරෝ පරං නිකුබ්බේත. මතකද ඊතන? න පරෝ පරං නිකුබ්බේත. පරෝ කියන්නේ කවුද? කිසිවෙක් පරං කිසිවෙකු න නිකුබ්බේත. රවට්ටන්න එපා. නොරවටාවා. අනේ ඒක කියන්නේ න පරෝ පරං නිකුබ්බේත. නිකුබ්බේතේ රවට්ටනවා කියන්නේ. කිසිවෙක් කිසිවෙකු නොරට. මේ කොහෙටද මේක කියන්නේ? මෛත්‍රිය කරන පුද්ගලයාගේ ඔළුවේ වැඩ කරන්න ඕන ටිකක් මේ කියන්නේ. එයාගේ මේ මානසික ස්වરૂපේ. නපරෝ පරන්නි කුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනංකංචි. නාති මඤ්ඤේත කත්ත චිනංකං. කිසිවෙක් කිසි කෙනෙකුට අවමන් කිසිම තැනකදී අවමන් නොකිරේ. ඒකත් මෛත්‍රිය වර්ධනය කරන කෙනාගේ මානසික ස්වභාවය දෙවෙනි කතාව. ඊළඟට නපරෝ පරන්නි කුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනංකංචි ව්‍යාරෝසනා පටික සංඥයි. තාම අප්‍රියනක තැන් දෙයක්. ඒ කියන්නේ කේන්තිය. නේද? මේ කේන්තිය
ගියත් කමන්නේ තමන් දන්නවනම් තමන්ගේ කේන්තිය පාලනයක් කරගන්න. ව්‍යාරූෂණ කේන්තිය සහ වෛරය කියන්නේ. ඒ දෙක බැහැර වෙන්න ඕන. අන්තිමට කිව්වා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය න අඤ්ඤං අඤ්ඤං දුක්ඛං ඉච්ඡය කිසිවෙකුගේ දුක නොකැමැති වේවා. දැන් ඔබ ඔබට කල්පනා කරලා බලන්න ඔබ කොහෙද ඉන්නේ කියලා. මම හිතනවා ඔබ කවුරුත් කිසිම කෙනෙක්ගේ මිත්‍රයෙක්ගේ හෝ අමිත්‍රයෙක්ගේ සතුරෙක්ගේවත් දුක ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ. කර්මයට බාර දීලා හිටියම ඇති. මොකද අපි ඒව කල්පනා කරන්න ගිහිල්ලා අපිට මොකක්ද දන්නද වෙන්නේ? අපේ හිත අවුල් යනවා. අපේ හිතට ද්වේෂය ඇති වෙනවා. නේ? ඒ නිසා ඒව අපට දාලා ඒවා නෙමෙයි. අපි අත්දැකීමක් කරගත්තම ඇති. ඒ නිසා පළවෙනි තැන රවට්ටන්න එපා කියලා වුණ කරණීයමිත සූත්‍රයේදී බුදුහාමුදුරු ප්‍රකාශ කරලා තිබෙනවා. ඊළඟට දෙවෙනි කාරණාව තමයි රතන සූත්‍රය. රතන සූත්‍රයේ අන්තිම හරිය ඔබට මතකද දන්නේ නැහැ. මෙන්න මෙහෙම ගාථාවක්. කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදස්ස උත. දැන් මේ ටික තමයි මේ කියන්නේ. මොකද්ද කියන්නේ මේකේ? කිංචාපි සෝ කම්මං කරෝති පාපකං. දැන් මේ රතන සූත්‍රයේ මේ ගොඩක් අයට එක එක ඒවා තමයි පෙන්නලා තියෙන්නේ. දැන් මේ දවස්වල විශේෂයෙන්ම පේනවා. රතන සූත්‍රය ඇත්තටම කියන්නේ හොඳටම කියවලා බැලුවොත් හොඳට කියවන්න ඕනේ. කටපාඩමින් පිරිත කියන තැන ඉඳලා බලන්නේ නැතුව ඒක සූත්‍රයක්නේ. පිරිතක් වෙන්න කලින් ඒක සූත්‍රයක්. පිරිත කියන්නේ ප්‍රොටෙක්ෂන් නේ. ඊට කලින් ඒක සූත්‍රයක්. ඒ සූත්‍රයේ ඇත්තටම හොඳට කියවලා බැලුවම අර්ථය හරියට පදානුගතව බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරනවා සෝවාන් වෙන පුද්ගලයාගේ ප්‍රතිපදාවයි කියන්නේ. දැන් අපි මේ මොක කරන්නත් සතර පායෙන් මිදෙන්න ඕනේ. දැන් මේ අපි මොන දේ කරන්නත් අපි ගාව ඉන්න කට්ටියත් එක්ක අපි යන්නෙත් නෑ. හම්බ කරගත්ත දේ අරන් යන්නෙත් නෑ. කොහේ හිටියත් මැරෙනවා. දැන් අද වෙලා තියෙන තත්ත්වෙ පේනවනේ නේද? කිසිම කෙනෙකුට කිසිම තැනක විසඳ ගන්නත් බෑ. නේ? එතකොට දැන් මේ හැම දෙයකින්ම අපි අත්දකින්නේ අපිට මේ සතර අපායෙන් මිදෙන්න පුළුවන් එකම විදියටයි සෝවාන් තත්ත්වයටපත් වෙන උත්සාහ කරන්නේ. ඒක තමයි මේ සූත්‍රය කියන්නේ මුලින් ඉඳලම. කියන් ගිහිල්ලා අන්තිමට කියනවා සෝවාන් වෙච්ච පුද්ගලයා නැත්නම් ඒ සෝවාන් මාර්ගය යන පුද්ගලයා කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා කයින් වචනෙන් මනසින් කිසිම වැරද්දක් කරන්නේ නැහැ. පව්කමක් කරන්නේ නැහැ. යම් විදියකින් හරි එයා කරොත් මොකද යාගේ තුනයිනේ නැති වෙන්නේ. සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලප්පත පරාමාස විතර නැති වෙන. අනිත් ඒවා තියෙනවනේ. කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මානුද්දච්ච විජ්ජා හැමම තියෙනවනේ. එම නිසා ඒ තුන ඇර අනිත් ඒවා සිද්ධ වෙනවා නම් එයා අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය සංගවන්නට අබබ්බෝ ඒ වැරදි හංගන්නේ නැහැ. දැන් ඕකත් හරි ලොකු දෙයක් නේ. දැන් අපි අපේ ජීවිතේ හැමදෙනාටම කියන්න ඕනේ අපි මොනවද කරන්න කියලා. නමුත් පෞද්ගලික ඔබේ ජීවිතේ ඔබට අවංක වෙන්න. අවංකකම පටන් ගන්න ඉතින්. එතකොට එතෙන්දී උන්වහන්සේ පෙන්වු කරනවා කයින් වචනින් මනසින් අකුසල් 10න් මොන හරි දෙයක් සිද්ධ වෙනවා නම් අවංක වෙන්න සංගවන්න එපා කියලා. ඒකත් තියෙන්නේ රවට්ටන්න නැති බව. මම උත්සාහ කරේ කියන්නේ ඒකයි. තව කෙනෙක් රවට්ටන්න. විශේෂයෙන්ම ඔබ රවට්ට ගන්නෑ කියන තැන. එතකොට ඒක කියද්දී අපි කල්පනා කරන්න ඕනේ දැන් මේ අපි කතා කරේ බොරුව කියන එකනේ. සම්පජාන මුසා දැනම කරන බොරුව. බොරුවක් වැරදි දැනම කරන ඊටත් වඩා වැරදි. ඔබ දන්නවා නීතියේ සමාජයේ කෙනෙක් බොරුවක් බව දැන කරනකොට ඒක විශේෂයෙන්ම දරුණු විපාකයක් තියෙන දෙයක්. එතකොට ඊළඟට අපි කල්පනා කරලා බලන්න ඕන මේ බොරුව අපි දකින්න ඕන කොහොමද? එකක් තමයි දැනුවත්ව සිදු කරන බොරුව සහ වංචාව. නොදැනුවත්ව සිදු කරන බොරුව සහ වංචාව. දැන් අපි බලමු නොදැනුවත්ව අපි දැනුවත්ව අපි දන්නවා මේක බොරුවක් කියලා අපි කල්පනා කරොත් ඒක කියනවනම් සම්පූර්ණයෙන් ගැටලුවක් තිබෙනවා. නොදැනුවත්වත් වෙන්න පුළුවන් නේ. දැන් සමහර ලාවට ඉතින් මේ මුකුත් කියන්න හොඳ නැහැ අපි කරන දේවල්. අපි කියන්නේ අපේ හැබිට්ස් කියන්නේ පුරුදු. දැන් සමහර ලාවට අපි කෙනෙක්ට කතා කරන්න ගියාම කෙනෙක් ගැන කල්පනා කරන්න ගියාම කෙනෙක් එක්ක හැසිරෙන්න ගියාම අපි නොදැනුවත්වම අපේ පුරුදු හින්දා තවත් කෙනෙක් රවට්ටන්න. දැන් මේ සමහර පළාත්වල එහෙමයි ඉන්නවනේ. ඒක ඇයට නමුත් කියනවා ඇයට. ඒ ඇයට මේ යානම් රවට්ටනම කෙනෙක් ගොඩාක්
මේ ඒ වචනත් පාවිච්චි කරනවා කියන්නේ. ඒ පුද්ගලයා රවට්ටන කෙනෙක් කියලා. ඒතර එයාගේ පුරුද්දක් වශයෙන් තියෙන. මේ කට්ටිය සමහරවිට මේ කට්ටිය දන්නේ නැතුව වෙන්න පුළුවන්. සමහර ගොඩක් වෙලාවට ඒ කට්ටියට තේරෙන්නේ එයාලගේ ජීවිතය තුළ බොරුව තියෙනවා. ඒ වගේම අනිත් කාරණාව සමහර වෙලාවට අපිට දවස ගත කරන විදිය අපි හදාගත්ත විදියක් තියෙනවා නේද? ඒ හදාගත්ත විදිය තුලත් මේ බොරුව සහ විශේෂයෙන්ම රැවට්ටීම තියෙන්න පුළුවන්. හොඳට හොයලා බලන්න ඕනේ. ඒ පවුලේ ඇත්ත එක්ක ඉන්න විදිය, ඒ වගේම අපි හැදිච්ච විදිය, ඒ හැම තැනකම අපි නොදැනුවත්වම තියෙන්න පුළුවන් රැවට්ටීම කියන්නේ. අපි උත්සාහ කරන්න ඕනේ මේවා හොයාගෙන පුළුවන් තරම් අඩු කරගන්න. මොකද එතකොට අපිට මේ දැනම කරන දේ වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම අනික් කාරණාව තමයි දැන් කාට හරි කෙනෙකුට එක්තරා තැනකදී දැනෙනවා නම් මගේ අතින් මේ මම මේ කරන්නේ බොරුවක් කියලා ඌ ඇයට ඉතාම ඉක්මනට කරන්න තියෙන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඒක පිළිගන්න ඕන. දැන් ඒක පිළිගන්න බුදුහාමුදුරුවෝ පෙන්눔 කරනවා. දැන් ඔය ඔබ දන්නවා මේ භාවනා කරන්න එහෙම ආවම අපි කවුරුත් භාවනා කරනකොට අපි මුලින්ම භාවනාවේදී කියන දෙයක් තමයි විදර්ශනාවට යන්න කලින් සමතයටපත් වෙන්න ඕනේ. අපි කියනවා සමත භාවනාව කියලා කියන්නේ. ඒකට කර්මස්ථාන 40කුත් විසුද්ධි මාර්ගය කතා කරනවා. මේ සමත භාවනාවෙන් සමතෙන් කියන්නේ පංච නීවරණ ආවරණ. නීවරණ ආවරණ කියන්නේ එකක්. මේ පහ අඩු කරගන්න වැඩි. දැන් මේ පහ තමයි අපිට මේ මුලින්ම තිබෙන ගැටලුව. දැන් මේ හැම තැනම මේ බොරු කියනේවා ඔක්කොගෙම ගැටලු කෙලස් වල තිබෙන මුල්ම ගැටලුව තමයි මේ පහ තේරුම් අරගෙන මේ පහෙන් අපි අඩු වෙලා කටයුතු කරගන්න නැති. කාමච්ඡන්දය එතන තිබෙනවනේ. පස්කම් සැපතර තිබෙන අනවශ්‍ය ආසාව එතන කියනවා. ඊළඟට ව්‍යාපාදේ අනුන් නැසීමේ සිත. ඊළඟට තීනේ සහ මිද්දේ. තීන මිද්දේ කියන්නේ මොකක්ද? සිත කුසල් කරන්නට සිතේ තියෙන මැලිකම, ඒ වගේම කයේ තියෙන මැලිකම. දැන් අපි ඒක හරි වැදගත් තැනක් ඒක. දැන් බලන්නකෝ දැන් මේ වෙලාවේ මේ විදිහට ලෑස්ති වෙලා මේ බණ අහන්න ඔබට උත්සාහයක් තියෙන්න. මැලිකමක් තිබුණා නම් එහෙම ඉන්නේ නැහැ නේද? ඒතර මේ ඔබට දැන් මේ කුසල් කරන්න ඕන කියලා උත්සාහයක් තිබෙනවා. ඒතර ඒක තීනේ නැහැ මිද්දේ නැහැ ඔබ ගාව. ඔබ හරි පිළිවෙලට දැන් මේ වෙලාවේ ඉඳගෙන මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. මේක කෙරෙන්න ඕන. මේ ආගම හින්දා ලංකාවෙන් ආපු හින්දා නිකන් ගෙදරටලා ඉන්න හින්දා කොරෝනා හින්දා කියන තැන නෙමෙයි. ඒව ඔක්කොම පාවිච්චි වුණා මෙතෙන්ට එන්න. හැබැයි ඊට එහා ගියපු කුසල් කරන්න. සතර පායෙන් මිදෙන්න බෑ මොනවා කරා. මේ වගේ දෙයක් කළම තමයි මේව හදාගෙන අපි නිදහස් වෙන්න පුළුවන්. දැන් ගොඩක් අයට මේ දවස්වල තිබෙන්නේ මැරෙයි කියන බය නේ. නමුත් දැන් අපිට ඇත්තටම තිබෙන්න ඕන බය තමයි මැරිලා කොහේ ආවේද කියන ප්‍රශ්නේ. ඒක තමයි අපිට මොකද සංසාරයක් නෙමෙයි මේක. දැන් මැරෙනවා කියන එක කවුරුත් දන්නවා. එකම ගැටලුව කවද මැරියද කියන්නේ. කොහොම මැරියද? නමුත් ඇත්තටම බෞද්ධ ධර්මයට අනුව අපට තිබෙන ප්‍රශ්නේ මැරිලා කොහේ උපදීද? මොකද මැරුණම එතන එහා පැත්තට ගියාම සතර අපාය තිබෙනවා. සතර අපායට ගියොත් අපිට බැහැර වෙන්න අමාරුයි. සතර අපාය කියන්නේ මොකක්ද? සතර අපාය කියන්නේ මොකක්ද? නරකය, තිරිසන්, ප්‍රේත, අසුර කියලා හතරක් තිබෙනවානේ. නරකය කියන්නේ මේ අපාය. අපි අඳුනාගෙන තිබෙන අපාය. ඒක නරකයේ කොටස් දෙකක් තිබෙනවානේ. ඒ කියන්නේ අපායවල වර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි hot hells කියන ඒවා. කියන්නේ දැඩි රශ්මිය තිබෙන අපායවල 8ක් තිබෙනවා. ඒ වගේම cold hells බොහොම දරුණු හීතල තිබෙන අපායවල 8ක් තිබෙනවා. දැන් මේ උගක් අය අහලා දිවෙන්නේ මේ රස්නේ තියෙන අපායවල 8 විතරයි. මම හිතන්නේ. එහෙම නේ. මම ඒවා කියන්න. සංජීවයේ කාල සූත්‍රයේ සංඝාතේ රෞරවේ මහා රෞරවේ තාපයේ ප්‍රතාපයේ අවීචී මොන 8ක් කියලා. මේවා තමයි අපි කවුරුත් දන්නේ. මේවා ඊටාම දැඩි රශ්මියක් තියෙන තැන් 8ක් කියලායි ධර්මයේ කියන්නේ. නමුත් තවත් අපාය 8ක් ධර්මයේ කියනවා හහව හුහුව මේ ආකාරයට 8ක් කියන ඒවා දැඩි සීතල තියෙන පළාත්වල තිබෙන අපාය 8ක්. ඒ ඉන සත්වයෝ දැන් හහව කියන්නේ shivering cold එකක් තියෙනවා. හීතල වැඩි වුණාම හහා ගන්න. ඒ වගේ ඒ සත්තු මැරෙන්නේ එහෙමලු. එතන ඉන්න කට්ටිය. ඒතර ඒතර අපාය 8ක් තියෙනවා. අපාය 16ක් කතා කරන ධර්ම. ඒ නිසා නරකයේ අපායවල 16ක් තිබෙනවා. ඉතින් පස්සේ කාලේ ඔය ආපු කාරණා හින්දා තවත් අර රස්නේ වැඩි අපායට තවත් 100 ගානකට දික් කළ ඔබට මතක ඇති ලංකාවේ සමහර පන්සල් වල රූප පව ඇඳලා තියෙනවා ඒවා. කවට යාමුන වගේ තැන් වලට ගියාම
තවත් ලංකාවේ මම හිතන්නේ මාතර පළාතෙත් පන්සලක් තිබෙනවා. ඒ වගේ අර රස්නේ අපායට මුල් කරගෙන. නමුත් ප්‍රධාන වශයෙන් තිබෙන අපාය 16යි 8ක් hot hells 8ක් cold hells කියලා. ඒ නරකය. තිරිසන් කියන්නේ සත්වයක් වෙන එක. තිරිසන් සත්වයක් වෙන එක. එතකොට අපිට ඒකෙත් බේරුමක් නැහැ. මොන හරි දෙයක් වුණොත් අපිට අපි දන්නේ කොහේ උපදීද අපි කොහෙන් ආයේ මේ බැහැරවීමක් වෙයිද කියන්නේ. ඊළඟට ප්‍රේත කොට්ටාස 4ක් ඉන්නවා. දැන් ප්‍රේත කියන්නේ මැරිච්ච කට්ටිය. දැන් මුගක් අයට තියෙනවා මේ ගැටලු. ප්‍රේත කියන්නේ මැරිච්ච අය. මෙතනින් ගියපු අය මැරිච්ච අය. ඒතර මෙතනින් මැරිච්ච අය 4ක් ඉන්නවා. නිජ්ජාම තන්නික, කුප්පිපාස, ඊළඟට පංසු පිසාච, පරදත්ත උපජීවී කියලා. ඒ කියන්නේ ප්‍රේත වර්ග 4ක්. ඔබට ප්‍රශ්නයක් තිබුණා අහන්න පුළුවන් ඒ සම්බන්ධව අන්තිමට. ඒතර අන්තිමට කියවා අසුර ලෝකේ. අසුර කියන්නේ ඒගොල්ලෝ තවත් එක්තරා ලෝකයක්. ඒගොල්ලෝ අපායට අයිති කියලා කියන ඒ කාණ්ඩේ. ඉතින් මම මේ කියන්න උත්සාහ කරේ මේ සතර අපායෙන් බේරෙන්න ඕන. ඉතින් මේකෙන් බේරෙන්න එකම වැඩි අපි උත්සාහ කරන්න ඕන සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි බැහැර කරගන්න උත්සාහ කරන්න ඕන. ඒතර අර පංච නීවරණ පහට කරන සමත භාවනාවෙන් තමයි එතෙන්ට යන්න පුළුවන්. ඒ පහ කරගෙන අපිට එතෙන්ට යන්න පුළුවන්. ඉතින් මම වෙලා විතුරු කරගන්න ඕන නිසා මම කියන්න කැමති දැන් අපිට අපි රවට්ටනවා කියලා අපිට තේරෙනවා නම් අපි අනුන් රවට්ටනවා කියලා අපිට තේරුම් ගන්න තැනක් අපි හදාගන්න. අපි අපිට ස්වයං විවේචනයක් කරගෙන අර කුක්කුච්චය කියන තැන. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච. සිතේ නොසන්සුන් බව උද්ධච්ච, කුක්කුච්ච කියන්නේ පසුතැවෙන බව. අපි පොඩ්ඩක් පසුතැවෙන්න ඕන. පසුතැවෙන එක සමහර වෙලාවට හොඳයි පොඩි වෙලාවට. සමහර කට්ටිය කරන්නේ පසුතැවෙන්න ගිහිල්ලා දිගටම පසුතැවෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ වැරද්දක් Tamanට තේරුණාම පොඩි කනගාටුවක් එනවනේ. ඒ කනගාටුව එන්නේ වැරද්ද වුණා බව තේරුම් ගන්නට. මිසක් ඒකේ ජීවත් වෙන්න නෙමෙයි. අන්න ඒක අපිට අවශ්‍යයි. හැබැයි ඒක දිගටම ඉන්න එපා. ඒ වැරද්ද වුණා කියලා දැකලා Taman නැවත ප්‍රතිපදාවට යන්න ඕන. ඊළඟට කිව්වා විචිකිච්ඡා. බුද්ධ ආදී අටතැන්නේ සැකේද මේවා අපි අඩු කරගත්තොත් අපිට මේ බොරුවෙන් තොරව අපිට යන්න පුළුවන් කාමයක් අපි අඩු. එතකොට පින්වත්නි අපිට පුළුවන් බොරුවෙන් තොරව විශේෂයෙන්ම දැනම කියන බොරු කියන වගේ නරක තැනකට යන්නේ නැතුව අපිට ජීවත් වෙන්න. විශේෂයෙන් ඔබට කියන ප්‍රධානම කාරණාව තමයි කාමයේ පංචකාමයේ හේතු කරගෙන විනාශ වෙන්න එපා කියන එකයි මම කියන්නේ. ඒ කාරණාවෙන් තමයි මේ නරක පැත්තට කෙනෙක් කියන්නේ. ඒ නිසා පස්කම් සැපතට සීමා තියාගන්න කියන එකයි මේ ධර්ම සාකච්ඡාවේ මූලිකම අරමුණ. ඒ නිසා දැන් මම කැමති කාට හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් අපි ගැළපෙන විදියට මේ ප්‍රශ්න අහන්න පුළුවන් දැන් මේ වෙලාවේ. මේ ප්‍රශ්නයක් අහන්න ඕන කෙනා මේ මම දන්නේ ගොඩාක් අය මෙතන ඉන්න බව පේනවා. මට පොඩි මැසේජ් එකක් කියවන්න වඩා හොඳයි. මොකද ඔක්කොම එකපාරට අහන්න ගියොත් මේක ගැටලුවක් වෙනවා. සත්‍ය. මේ chat එකේ. හරි. කවුරු හරි පටන් ගන්න. එතකොට පහසුයි. ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්නයක් තියෙනවා. මට chat එකේ එවන්න බැහැ ඒක. ස්වාමීන් වහන්සේ කිව්වා මුසාවාදා පහය මුසාවාදා පටිවිරතෝ හෝති කියලා. එතකොට ඒකයි මුසාවාදා සික්ඛාපදං සමාදියාමි කියන එකේ ඒ තුනේ වෙනස පොඩ්ඩක් පහදලා දෙන්න පුළුවන්ද? හරි. ඊටාම හොඳ ප්‍රශ්නයක්. දැන් මුසාවාදා කියන එකේ අර්ථය එකමයි. ඒ කියන්නේ සාවත්‍ය දෙයක් ප්‍රකාශ කිරීම. ඒ කියන්නේ සත්‍යයෙන් තොර දෙයක් ප්‍රකාශ කිරීම මුසාවාදා වෙනවා. ඒතර අපි ඔක තව ටිකක් විස්තර කරොත් ධර්මයේ අටුවාවට ගියොත් කාලවාදී, භූතවාදී, අත්වාදී. කාලයට අනුරූපී වෙන වචන පාවිච්චි කරන්න ඕන. ඒ වගේම වෙච්ච දෙයක් පාවිච්චි කරන්න ඕන. ඒ වගේම හැම දිනාටම ගැළපෙන දෙයක් පාවිච්චි කරන්න ඕන. එතකොට දැන් කාලයට හොඳ දෙයක් පාවිච්චි කරන්න යන ගොඩක් අයට වෙන්නේ ඒක සත්‍යයෙන් තොර වෙලා gossip level එකට යනවා. නැත්නම් idle chatting gossiping අපි ඒකට කියනවා පාලි වචනයක් මේ සම්පප්පලාපා කියන මට්ටමට යනවා. ඒ නිසා මෙතන කියන්නේ
තමන් කතා කරන දේ වෙච්ච දෙයක්ද ගැළපෙන දෙයක්ද ඒ වගේම අනිත් අයට නොරිදෙන කියන ඒ මූලික කාරණා ටිකෙන් යුක්ත වෙච්ච දෙයක්ද කියන එක තමයි මෙතන මුලින්ම කියන්නේ මේ මුසාවාදයෙන් බැහැරවීම කියන එක. පහය කියන්නේ මුසාවාදය අපි බැහැර කරන්න ඕනේ. දැන් මුසාවාදය අපි බැහැර කරන්න එපා ඉස්සෙල්ලම අර සත්‍ය කතා කරන්න. මුසාවාදය අයින් කරන්න ඕනේ. ඊළඟට පටිවිරතෝ හොයති කියන්නේ එකපාරක් අයින් කරාට මදිනේ. මේක දිගටම keep abstaining from lying. අන්න එකයි කියන්නේ. දැන් අපි ඉස්සෙල්ලම මුසාවාදය අයින් කරලා දානවා. දැන් මම බොරු කියන්නේ මම සත්‍ය කියනවා. හැබැයි මේක හැම වෙලාවෙම කරන්න ඕනේ. හැම වෙලාවෙම you have to keep speaking the truth කියන්නේ. අර හැම වෙලාවෙම කරන්න ඕන නිසා අපි වලකින්න ඕනේ. හැම වෙලාවෙම අපි අසත්‍යයෙන් වලකින්න ඕනේ. ඒක මුසාවාදම් පහයි කියන්නේ මුසාවාදයෙන් බැහැරවීම. මුසාවාදම් පටිවිරතෝ කියන්නේ හැම මොහොතකම අපට එන අර බොරු කියන අපේ අපි කියන්නේ මොටිවේෂන් එක අපි නැති කරගන්න ඕනේ. ඒ වෙලාවට අපි නැති කරගෙන සත්‍ය පාවිච්චි කරන්න. මම හිතන්නේ ඒක පැහැදිලි කියලා. එහෙමයි සර්. එතකොට ඒ අන්තිම තත්වෙන්නේ අරියකාන්ත සීලයක් වගේ තියෙන කෙනෙකුද නැත්නම් අපි උත්සාහයෙන් මේක කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ පටිවිරතෝ හෝති කියන එක බොරුව හිතෙන්ම එන්නේ නැති ස්වરૂපයක්ද ඒක? නෑ කිසිම දෙයක් එකපාරට මේ විශේෂයෙන්ම අපි බිහි වෙලා තිබෙන්නේ සෑම සත්වයක්ම බිහි වෙලා තිබෙන්නේ ස්වභාවිකවම බිහි වෙලා තිබෙන්නේ කාමයට බර වෙන්නයි. මොකද හේතුව අපි කාමයට බර නොවුනොත් යම් ප්‍රමාණයකට හෝ අපට ජීවත් වෙන්න බෑ. එතකොට ඒ නිසා අපි කවුරුත් බිහි වෙන්නේ ස්වභාවිකවම පස්කම් සැපතට බර වෙන්නේ. හැබැයි ඒවේ සීමා තියාගන්න පුළුවන් අපිට. නමුත් අපි ජීවත් වෙන්නේ දැන් හිතන්නකෝ දැන් මේ වෙලාවේ අපි ජීවත් වෙන්න අපි කැමැත්තක් තිබෙනවා ඡන්දයක්. ඒක කාමයක් නෙමෙයි ජීවත් වෙන්න ඡන්දයක් අපිට තිබෙනවා කැමැත්තක්. දැන් නිවන් ලබා ගන්න ආසාවක් නෙමෙයිනේ ඕන. ඒ සමහරවිට වර්ධින තැන. නිවනට ආසාවක් නෙමෙයි තියෙන්න ඕන නිවන් ලබන්න. නිවන් ලබන්න කැමැත්ත, ඡන්දයක් තියෙනවා. මහ ප්‍රඥාචයන්. එතකොට මේව නිකන් එන්නේ නැහැ. කිසිම හොඳ දෙයක් නිකන් එන්නේ නැහැ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ චේතනාහම් භික්ඛවේ කම්මං වදන. මේ කර්මය, ඒ කියන්නේ දැන් හොඳ හෝ නරක කියන එකනේ අන්තිමට මේවා නිර්මාණය වෙන්නේ. මේ හැම හොඳ කර්මයක්ම නරක කර්මයක් නිර්මාණය වෙන්නේ සිතන කොට. ඉන්ටෙන්ෂන් නැත්නම් වොලිෂන් කියන තැන. චේතනාව කියන තැන. ඒතර චේතනාව හැම වෙලාවෙම ඔබට පාලනයක් කරගන්න පුළුවන්. ඒ නිසා දැන් මෙතන අපි දැන් එක වෙලාවක දැන් මෙහිම ඉගෙන ගන්නවා. දැන් මේ වෙලාවෙත් ඉගෙන ගන්නවා. ඒතර මුසාවාදයෙන් දැන් වලකින්න දැන් ඉගෙනගෙන තිබෙන්නේ. දැන් ඊළඟට හැම මොහොතකම බොරුවක් කියන්න හිත දෙන හැම වෙලාවෙම අපි හිතින් හිතා ගන්නවා චේතනාව හදාගෙන බොරු කියන්නේ නැහැ කියලා. ඒතර මේ මෙතන ඔබට තිබෙන වැඩපිළිවෙලක් කරන්න නිකන් වෙන්නේ. හැබැයි කලක් කරන් යනකොට ඉබේටම වෙන්නත් පුළුවන්. ඒක අපි කියන්නේ අර සතතාභ්‍යාසය කියලා. කාලයක් කරගෙන යනකොට අර ඉබේටම එන්නත් පුළුවන්. හැබැයි නිකන් මුල් අවස්ථාවේ එන්නේ නැහැ. ඒක හදා ගන්න ඕන. පැහැදිලිද ඒක? එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි වුණා. බොහොම පිං. අහන්න ප්‍රශ්න අහන්න කාලය යන අපරාධي. කාලය බොහොම වටිනවා. අවසර හමුදුනේ. ඔව් කියන්නේ. මම පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍යයි වහන්සේකින් දැන් මේ සංරක්ෂණ ප්‍රයෝග කියලා දෙයක් යොදවනවා ගොඩක් වෙලාවට මේ අධ්‍යාපන ශාස්ත්‍රය හෝ එහෙම නැත්නම් මේ වෙන ශාස්ත්‍රවල. ඒතකොට මේ සංරක්ෂණ ප්‍රයෝග සහ මේ බොරු කීම අතර පොඩි පැහැදිලි කිරීමක් ධර්ම වශයෙන් කරනවා නම් ගොඩක් පිං. සංරක්ෂණ ප්‍රයෝග පොඩ්ඩක් අපිට විස්තර කරන්නකෝ. දැන් අපි හැමෝටම ගත්තොත් එහෙම දැන් මම ඇවිදගෙන යනවා මං අකමැති කෙනෙක්ගේ ගෙදර මං කැමති කෙනෙක් එතනින් එළියට එනවා. ඔව් සමහරට මගේ යාළුවෙක් වෙන්න පුළුවන්. එතකොට මම අහනවා කොහෙද ගියේ කියලා.
ඊට පස්සේ මම දන්නවා දැන් එයාගේ ගෙදර ගිහිල්ලා තියෙන්නේ කියලා. හැබැයි එයා කියනවා අනේ මං එතන පොඩ්ඩක් එහා පැත්තට ගිහිල්ලානේ ආවි කියලා. එතකොට එයාට කියන්න බෑ මොකද මට මගේ හිත රිදෙයි කියලා. එයා පාවිච්චි කරනවා එතන සංරක්ෂණ ප්‍රයෝගයක්. එතකොට මෙතෙන්දී මේ ධර්මයත් එක්ක දැන් මේක සාකච්ඡා කරත් එක්ක එයාගේ ඒ ඇතිවෙන ඒ හැඟීම සහ එතන කතා බහත් එක්ක මොන වගේ පාප කර්මයක්ද එතන සිද්ධ වෙන්න පුළුවන්. මෙහෙමයි දැන් පාප කර්මය කියන එක සිද්ධ වෙන්නේ හුදු මානසික ස්වરૂපයකින් පමණයි. දැන් අපි කයින් වචනෙන් මනසින් කියන තැන් තුනක් කතා කළාට මේකෙන් අවසාන මට්ටමේ කර්මය ප්‍රොසෙස් වෙන්නේ ක්‍රියාත්මක නිර්මාණය වෙන්නේ මනස පදනම් කරගෙන. ඒ වගේම ඒ කරන පුද්ගලයා එක පැත්තකින් යාගේ මනස අනිත් පැත්තෙන් ඒකට භාජනය වෙන පුද්ගලයාට වෙන අහිත. ඒ දෙක තුල තමයි මේ කර්මය නිර්මාණය වෙන්නේ. ඉතින් ඒක ඔබටත් මටත් කියන්න බෑ හරියට කොහොමද මොන කර්මයක්ද ක්‍රියාත්මක වෙන්නේ. ඒක බුදුහාමුදුරුවන් වගේ කෙනෙකුට පමණයි අර කියනනේ කම්මාවරණ ඥාන උන්වහන්සේට තිබෙන ඥානයක් ඒ නිශ්චිත කර්මය කියන්න පුළුවන්. නමුත් දැන් මේ සංරක්ෂණ ක්‍රම කියන එකේ මට හිතෙන්නේ මෙතනින් අදහස් කරන්නේ මේ ඒ තැන්වලදී සත්භාවයෙන් බුද්ධිමත්ව කටයුතු කිරීමක් වගේ එකක්. එහෙම එකක් නෙමෙයි. ඒ වෙලාවට ගැටලු අඩු අපි කියන්නේ කොන්ෆ්ලික්ට් මැනේජ්මන්ට් රෙසොලූෂන් එකක් වගේ. ඒක දැන් එතෙන්දී අපි කල්පනා කරන්න ඕනේ ඒ අර සංරක්ෂණ ක්‍රමයක් පාවිච්චි කරලා එයාගේ මොකක්ද බලාපොරොත්තුව එතන කරන්නේ. මොකක්ද එකෙන් එයා බලාපොරොත්තු වෙන්නේ? ඇයි එහෙම දෙයක් කියන්නේ? ආවේ නැහැ කියලා කියන්නේ ඇයි? ඒක අහන පුද්ගලයා දැන් එයාව රවට්ටනවනේ අපිට මේ බාහිරව අපිට පේන විදිහට එයාව රවටෙනවනේ. එතකොට ඒ පුද්ගලයාව එහෙම රවටන එකේ මොකද්ද බලාපොරොත්තුව? මොකද්ද එයාගේ හිතේ තියෙන චේතනාව කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ චේතනාව තුල තමයි දැන් මේ අපි කතා කරන සියලු දේ යන්නේ. මොකද දැන් වචනයක් කියපු පමණින් අපිට එහෙම වෙන්න බෑ. දැන් ඔබට මතකද දන්නේ බෞද්ධ ඉතිහාසෙ තිබෙනවා අර පිලින්දි වච්චි කියලා මහරහතන් වහන්සේ කෙනෙක් හිටියල්නේ. දැන් උන්වහන්සේට තිබිච්ච ප්‍රශ්නයක්ලු උන්වහන්සේගේ කතා බහ හරි කටෝරයි. බොහොම කටෝරයි කියන්නේ උන්වහන්සේ මේ කෑ ගහනව නෙමෙයි. උන්වහන්සේ කතා කරාම පාවිච්චි කරන වචන ප්‍රියමනාපනේ. උන්වහන්සේ කතා කරන්නේ අත් වශයෙන්ම කිව්වොත් වසලය කියලා. ගොඩක් අයට. මොකද ඒකට හේතුව ආත්ම 500කට වඩා ඒ රහතන් වහන්සේ බමුණු කුලේ ඉපදිච්ච කෙනෙක් ගිය ආත්මවල. ඉතින් බමුණු මිනිස්සුන්ව හෙලා දකින්නනේ මේ සමාජවල. එතකොට දවසක් උන්වහන්සේ එක්තරා මේ මීයඹ වගේ දෙයක් අරන් යන වෙනද මහත්තයෙක් යනකොට යා කරත්තෙත් එක්ක යා ළඟට ගිහිල්ලා මේ හාමුදුරුවෝ රහතන් වහන්සේ උන්වහන්සේ හරිම මේ එක එක දේවල් වලට හරිම කැමති අහන්න මොනවද මේ තියෙන්නේ කියලා. ඉතින් ගිහුවා මේ මේකේ මොන වසලේ මොකද්ද මේකේ තියෙන්නේ කියලා. ඉතින් ඒ වෙනද මහත්තයා කේන්ති ගියා. එයා කිව්වා එයා මේකේ තියෙන්නේ තිප්පිලි කියලා කිව්වා. කේන්ති කියලා. එතකොට කියලා තප්පර ගානක් යනකොට ඒ මීයඹ ටික තිප්පිලි බවට පත් වුණාලු. එතකොට දැන් එයාට තේරුණාලු මොකක් හරි මේ කරපු දෙයක් එයා වෙන කෙනෙක්ට කිව්වලු ඔබ ඒ කියපු කෙනාගේ සමාව ගන්න කියලා. බලනකොට වෙලා තිබෙන්නේ රහතන් වහන්සේ කෙනෙකුට බොරු කිව්වම විපාකේ ඒ වෙලෙම හම්බෙනවා. දැන් මේකෙන් හිතන්න එපා මේ ඔබට හොඳට පේන වැරදි කරන මිනිස්සෙක්ට වැරදි කරාම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක ගන්න එපා. මේ මම කිව්වේ අර පුද්ගලයාගේ චේතනාවත් ඒකට පත් වෙන වික්ටිම් බවට පත් වෙන ඒ පුද්ගලයාගේ ගුණාත්මක පක්ෂය කියන දෙකම මෙතනට බලපානවා කර්මය ජනිත වෙන්න. කර්ම නිර්මාණයට. ඉතින් මම හිතනවා මම කලිනුත් කිව්වා මේ මුසාවාදය සහ මේ ඒ කියන්නේ lying and deception නැත්නම් මුසාවාදය සහ රැවට්ටීමන එකකින් වෙන්නේ මේ මූලික සංවාදේ තියෙන එක වැදගත්ම තැනක් තමයි අපි ස්මාර්ට් වෙන්න ඕන නරකක් කරන්න නෙමෙයි. කෙනෙකු බිමට දාන්න නෙමෙයි. කෙනෙකුව නරකටපත් කරන්න නෙමෙයි. කෙනෙකු විනාශ කරන්න නෙමෙයි. අපි දන්නවා මේ සත්‍ය කියන එක හැම තැනටම පත් කරන්න බෑ හැම වෙලාවෙම. ඒකට හේතුව තමයි සමාජයේ ගොඩක් තැන්වල සත්‍යින් නෙමෙයි වැඩ කරන්නේ. නේ? සමාජයේ ගොඩක් තැන්වල තිබෙන සත්‍ය නෙමෙයිනේ. ඒතර අපට මේ සත්‍ය කතා කරන්න වෙලා තියෙන දාර්ශනික පදනමකට තමයි ගොඩක් වෙලාවට. සමහර තැන්වල පුළුවන්. ඒ නිසා අපි ෆිලොසොෆිකල් කොන්ටෙක්ස්ට් එකේ විතරයි 100% සත්‍ය කතා කරන්න වෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරනවා මටත්
ඒක අහන පුද්ගලයාටත් අනිත් අයටත් කරදරයක් වෙන්නේ නැතුව එතන ඒ වෙලාවේ සේෆ්ටි එක නැත්නම් සුරක්ෂිත භාවය ඇති කරනවා නම් ගැටලුවක් ඇති නොකරනවා නම් ඒ වගේම මේක කවදා හරි කියන්න පුළුවන්. මේ කියපු දේ මම එහෙම කිව්වේ එහෙම දෙයක් වුණේ නැහැ. මට අවශ්‍ය වුණා එතන ඒ අවස්ථාවක හැමදිනම ආරක්ෂා කරන් එතන කරන්න. එතකොට මේක ගැටලුවක් නෑ. අන්න ඒ ටික සිද්ධ වෙනවා නම් මම හිතනවා මේ සංරක්ෂණ විධිවල කිසිම ගැටලුවක් නෑ. සංරක්ෂණ විධි හදලා තියෙන්නේ සත්‍යයේ හැම වෙලාවෙම එක පාරට අර පොල්ලෙන් ගෙහුවා වගේ කියන්න බැරි නිසා. එහෙමයි. ඒක එක පාරට ඩෝන් ගාලා කියන්න බැරි නිසා තමයි ඒව හදලා තියෙන්නේ. මොකද මේ හැම තැනට මේක යන්නේ. හැබැයි දැන් අපි මේ කතා කරන්නේ මේ දේශපාලනයක්වත් රටක් ලෝකයක්වත් හදන සත්‍යයක් නෙමෙයි. මේ කතා කරන්නේ අපේ පෞද්ගලික ජීවිතයේ කුසල අකුසල් කියන තැන ඉඳලානේ. මෙතන අපිට සත්‍යවාදී වෙන්න පුළුවන්. මෙතන අපිට ගැටලුවක් නැහැ. ඉතින් ඒකයි මම හිතන්නේ කියන්න තියෙන්නේ. පැහැදිලි. හොඳයි. ඔබට අලුත් වචනයක් අද හම්බුණා සම්පජාන මුසාවාද සම්පජාන මුසාවාද. සම්පජාන කියන්නේ ඉන්ටෙන්ෂනල් කියන එක. ඒක හරි මතක තියාගන්න. දැනම කියන බොරුව කියන එක. ස්වාමීන් වහන්සේ රතන සූත්‍රය ගැන ඔබ වහන්සේ පොඩ්ඩක් සඳහන් කරා. එතකොට රතන සූත්‍රය දැන් පිරිතක් විදියට සජ්ජායනා කරන එකට වඩා ඇත්තටම වෙන්න ඕනේ ඒකේ තියෙන ප්‍රතිපත්තිය ඒකේ කියන දේ කරලා ඒකෙන් ගුණයක් ලබා ගන්න කියන එකද ඒකේ තේරුම. මෙහෙමයි. දැන් ඒකට උත්තරයක් දෙන්න ඕනේ මෙහෙමයි. දැන් පිරිත් පොත කියන එක හැදෙන්නේ ලංකාවේනේ. අපි ඒකට කියන්නේ චතුභාන වාර පාළි කියලා. ඒක හැදෙන්නේ අනුරාධපුරේ. ඒ චතුභාන වාර පාළි කියන්නේ මහා විහාරයේ ස්වාමින් වහන්සේලා එකතු කරගෙන යම්කිසි තෝරාගත්ත සූත්‍ර එකතු කරගෙන හදපු පොතක්. එතකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මේ කීපය දැන් මෙතන තෝරාගත්ත සූත්‍ර ටික විතරද පිරිත වෙන්නේ කියලා. එහෙම එන්න පුළුවන් නේ අදහස. දැන් අනිත් සූත්‍රවල කිසිම අගයක් නැද්ද වටිනකමක් ආරක්ෂාවක් නැද්ද කියලා. නෑ. ඒ වෙලාවේ මේකේ තිබිච්ච સંદર્ભය කොන්ටෙක්ස්ට් එක පාවිච්චි කරලා ඒ අය පොතක් නිර්මාණය කරා. පස්සේ කාලෙක ඒක පිරුවානා පොත් වහන්සේ කියලා සිංහලට පැහැදිලිව නිර්මාණය වුණා. රතන සූත්‍රය ඇත්තටම කිව්වොත් මම හිතනවා මුලින්ම හැමදෙනාම ඒක කියවන්න ඕන සූත්‍රයක් වශයෙන්. නමුත් දැන් අපිට ඒක කරන්න බෑ මුල් අවස්ථාවේ. මොකද පොඩි කාලේ ඉඳලා ඔබ අහන්නේ මේක පිරිතක් වශයෙන්. ඒ නිසා අපිට ඒක නවත්තන්න බෑ. ඉතින් මම හිතනවා ඒක වැරද්දකුත් නැහැ ලොකුවට. මොකද ඒකේ තෙරපිටික් වැලියු එකක් තියෙනවා. දැන් මට දැන් කෙනෙක් ඔබට ස්වාමින් වහන්සේ නමක් පිරිත් සූත්‍රය සජ්ජායනා කරද්දී ඔබ දන්නවා ඔබට ඒ ස්වාමින් වහන්සේ සුවයක් සෙතක් දෙන එක වැරද්දක් නැහැ. නමුත් මේ සූත්‍රය හරියට කියවනකොට තේරෙනවා මම හිතන්නේ දැන් ඔබට කියවන්න තමයි මේක තියෙන ඉස්සරහට මේකේ තිබෙන්නේ සතර අපායෙන් මිදෙන හැටි. දැන් අපිට ඕනත් ඒකනේ. දැන් අපි පිරිතෙන් අපි බේරෙන්න හදන්නේ මරණයෙන්. මේ ජීවිතයේ තිබෙන ආරක්ෂාවක්නේ අපි හොයන්න හදන්නේ. ඒතර මේ ජීවිතයේ ආරක්ෂාව නැති වෙන තැනකුත් එනවා නේද? කොතනකදී හරි අපිට මේක අහිමි වෙනවනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් ලේ අතිසාරේ හැදලා පිරිනිවන් පාන්න. මහා මුගලන් මහරහතන් වහන්සේ පරණ කර්මයක් නිසා සොරුන්ගෙන් පහර දීමට ලක් වෙලා පිරිනිවන් පාන්න. නේ? ඒ වගේ දේවල් වෙලා සාමාන්‍ය විදිහට පිරිනිවන් පාන්නත් නැති වෙන්නත් මේ අපි හැමදෙනාම ලෝක ධර්මතාවයක ඉන්නවා. ඒ නිසා ලෝකද දැන් ඒ අයට ප්‍රශ්නයක් නැහැ. සංසාර ගමන නවත්තලා අපි තමයි මේ සංසාර ගමන නැති කරන ස්රෝතයට තාම එන්න උත්සාහ කරන්නේ නැත්තේ. ඒ නිසා ඒ උත්සාහ මම හිතනවා උත්සාහ කරනවා. හරි පාර කියන්නේ උන්වහන්සේ රතන සූත්‍රයේ උන්වහන්සේ පෙන්වුම් කරනවා සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය අයින් කරගෙන එන්න. මොකද එහෙම උනයින් පස්සේ ඔබ ඒ මාර්ගයේ ඔබ ඉන්නවා. මේ රතන සූත්‍රයේ මූලික වැදගත්කම තියෙන්නේ සතර අපායෙන් මිදෙන මේ ආර්ය මාර්ගයට බැස ගන්න විදිය කියන සූත්‍රය. මම හිතනවා එහෙම කෙනෙක් අධ්‍යයනය කරනවා නම් බොහොම හොඳයි. අර පිරිත අහනවා වගේ. ඒක පැහැදිලිද දන්නේ නැහැ.
අපිට තව ඒක පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි. අපිට තව ප්‍රශ්නයක් දෙකක් අහන්න පුළුවන්. ඊට පස්සේ අපි අවසන් කරමු. ඒ වගේම මම කියන්න කැමති රතන සූත්‍රය ගැන පදගතාර්ථ සහ අර්ථකථන සහිත සිංහල පොතක් මම ලියලා දැන් මේ අවසන් වුණා විතරයි ඊ පෙරේද වෙනකොට. ඔබට ඒක කියවන්න පුළුවන්. ඒ කියන්නේ පදගතාර්ථ සහිතව කියන එක ඒ හැම වචනේම එන තේරුමයි ඊළඟට ඔබට රතන සූත්‍රය මේ අටුවාව තේරෙන්නේ නැහැ නේ පාලියෙන් එක තියෙන්නේ. ඒතර මම මේක පාලි ඒ අටුවාව පරිශීලනය කරලා අටුවාවේ තිබෙන කරුණු දැන් උදාහරණයක් මම සරල උදාහරණයක් කියන්නම්. මේ ඔබට මතක ඇති මේ යංකින්ච විත්තං ඉදවා හුරංවා සග්ගේ සුවායන් රතනම් පනීතං කියලා කියනවා නේද? ඒතර කියන්නේ යම් කිසි යංකින්ච විත්තං ඉදවා හුරංවා. ඒතර දැන් කීපයක් කියනවා ඉද හුරං සග්ගේසු. ඒතර යංකින්ච විත්තං කියන්නේ මණික වටිනා දෙයක්. ඒතර මේ ලෝක තුනේම තියෙන මණික් වටිනා කියන දේවල් වලට වඩා බුද්ධ රත්නය ලොකුයි කියලානේ කියන්නේ. මොනවද මේ ලෝක තුන? ඉද කියන්නේ මේ මනුෂ්‍ය ලෝකය, හුරං කියන්නේ නාග ලෝකය, ඒ වගේම අසුර ලෝකය, සුපර්ණ ලෝකය. දැන් මේවා ගොඩක් අය දන්නේ නැහැ. සග්ගේසු කියන්නේ දිව්‍ය ලෝක. සුගතියන් කියන ඒවා. ඒතර මේ වගේ විස්තරාර්ථව පොතක් කරලා තිබෙන ඔබට ඒක කියවුවම සිංහලෙන් තිබෙන්නේ. ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ පොත කොහෙද තියෙන්නේ හාමුදුරනේ පන්සලේ තියෙනවද? නෑ මම ඒක ලියලා අවසන් වුණා විතරයි. ඉස්සරහට ඒක මේ පබ්ලිෂ් කරන්න ඉන්නේ. මුද්‍රණය කරන්න ඉන්නේ. අන්තර්ජාලය හරහා කියවන්න පුළුවන් ඒකට. එසේනම් අනිත් මුකුත් ප්‍රශ්නයක් මේ සම්බන්ධව නැත්නම් ප්‍රශ්නයක් නැති පාට පේන්නේ. එහෙම දෙයක් තිබෙනවා නම් අපිට ඊමේල් එකක් කරලා අහන්න පුළුවන්. මොන හරි දෙයක් තිබෙනවා නම් අපි මේ ඔටවා ඉන්න කට්ටියට නම් කෝල් එකක් දෙන්නත් පුළුවන්. දායක දායිකාවන්ට ඊමේල් කරලා අහන්නත් පුළුවන්. ඉතින් මේ වැඩේ මම අත වශයෙන්ම කල්පනා කර හිටපු වැඩක්. මා කියන්න ඕන අපේ විශේෂයෙන් මට ආරාධනා කීපයකුත් ලැබුණා. අපේ කල්ප මහත්මයාගෙන් ආරාධනාවක් විශේෂයෙන්ම ලැබුණා. ඉතින් ඒ නිසා මේ වැඩ කටයුතු කරගෙන යන්න ඒවා පහසුවක් වුණා. මම හිතනවා අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා. හැමදෙනාම. ඒතර මේ ඉගෙනගත්ත දේවල් ඊළඟ දැන් අපි ඊළඟ සතියේ මේ කටයුත්ත කරන්න ඊළඟ සූත්‍රයක් ඔබට ගෑවලා ඇති. නැත්නම් මට මේ chat screen එකේ සූත්‍රය ලින්ක් එක දාන්න පුළුවන්. ඔබ පොඩ්ඩක් කියවලා මේ විදිහටම එන්න අපට මේ ධර්මයේ මේ ආකාරයට කතා කරන්න පුළුවන්. අපිට මේ தত্ত্বය ඉවර වුණත් ඉවර නොවුණත් දිගටම අපි මේ කටයුත්ත කරමු කියන තැනයි ඉන්නේ. ඒතර ඔබ පුළුවන් විදිහට සම්බන්ධ වෙන්න. හොඳයි එහෙනම් අපි මේ ලබාගත් ආ වූ සීල පින් කුසල් අපි අනුමෝදන් කරමු. දෙවියන්ට සහ මළගිය ඥාතීන්ට ඒ නිසා විශේෂයෙන්ම මේ වෙලාවේ ඔබ හැමදිනාම එක්තරා විදියක මානසික යම්කිසි ස්වරූපයකින් ඉන්නේ මේ தত্ত্বය හමුවේ. අපි බුදුරජාණන් වහන්සේව අනුගමනය කරන අය වශයෙන් අපිට තිබෙන ලොකුම ප්‍රශ්නේ අපි මිය ගියොත් අපි සතර අපායට යන්නේ නැතුව මේ කියන සෝවාන් මාර්ගයටවත් පත් වෙලා මැරෙන්න කලින් අපි එතනින් එහාට යාවිද නැත්නම් නිකම්ම ඔහේ කොයි හරි වෙලාවක මැරිලා යයිද කියන එක. ඒ නිසා ඒක තමයි මේවා අපි සාකච්ඡා කරන්නේ. අඩුම තරමින් මේවා ඔලුවට හරි අරගෙන නිතර කල්පනා කරලා ඒ තියෙන අකුසල් අඩු කරගෙන අපි උත්සාහ කරන්න යන්න. ඒ නිසා අද දවසේ මේ ලබාගත් ආ වූ සීල පින් කුසල් පන්සිල් සමාදන් වෙලා ධර්මයේ සාකච්ඡා කරලා මේ හැම ආකාරයෙන්ම අත්පත් කරගත් සීල කුසල් පින් දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ අනුමෝදන් වෙලා ඔබ හැම දිනාටම මේ සාකච්ඡාවට ගොඩාක් පිරිසක් එකතු වුණා. හැම පැත්තෙම රටේ කැනඩා විශේෂයෙන්ම ඒ හැම දිනාගේම ජීවිත සාර්ථක වේවා. විශේෂයෙන් මේ අයට දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂා. ඒ අයටත් ඒ අයගේ දරුවන්ට පවුලේ අයට හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂා ලැබෙත්වා. දෙවියෝ අවසාන වශයෙන් නිවන් දකිත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. අපි ගාත කියලා පින්දෙමු. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්ප සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඒ වගේම මේ බඳු කටයුත්තක් සිදු කරාම හැම මොහොතකම අප නමින් මියගිය ඥාති අපි සිහිපත් කරන්න ඕන. අපි දන්නවා මෙතන ඉන්න ගොඩක් අයගේ ඥාතීන් ඉන්න ගොඩාක් මිය ගියපු අය, දෙමාපියරුන්, සහෝදර සහෝදරියන්, ඒ වගේම සංසාර ගමන සුත්තා විශාල ගමනක්. ඒ නිසා මේ ගමනේ අපට නෑකම් කියලා අපට අම්මා තාත්තා වෙලා, සහෝදර සහෝදරියන් වෙලා, අපිට හිතවත් වෙලා, අපට ආදරය කරලා, අපිත් සමග ඉඳලා අපින් පින් බලාපොරොත්තු වෙන කවුරු හරි ඉන්නවා නම් හැමදෙනාම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අය සංසාර ගමන සූපත් කරගනිත්වා. ඒ වගේම දුගතියක ඉන්නවා නම් ඒ සංසාරික දෝෂයක් නිසා ඒ දුගතියෙන් වහාම මිදෙත්වා. සුගතියක ඉන්නවා නම් සුගතිය දියුණු කරගනිත්වා. මේ මීගී ඥාතින් සෑම දිනාටමත් උතුම් නිවන් සුවයමත්පත් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වනවා. අපි ගාත කියලා පිළිගමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. අවසාන වශයෙන් අපි කල්පනා කරමු මේ හැම ආකාරයෙන්ම අද දවසේ අත්පත් කරගත්තා වූ සීල පින් කුසල් හේතු වෙලා ඔබ සෑම දිනාටමත් උතුම් අමා මහ නිර්වාණ අවබෝධයේ පිණසම ඒකාකාරීවම හේතු වෙත්වා. වාසනාම වෙත්වා කියලා කවුරුත් සාදුකාරයක් පවත්වන්න මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිඤ්ඤතු. එහෙනම් අපි නැවත සූත්‍ර සාකච්ඡාවක් සමගින් ලබන බ්‍රහස්පතින්දා හවස 4ට හමු වෙමු. තෙරුවන් සරණයි හැම දිනාටම.